නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අසුචි සම්දතේ නිච්ඡං යථාමේද කතාලිකා නානා කිමි කුලවාසෝ පක්ඛ චන්ද නිඝාතියති. වාසනාවන්ත සදේවර පින්තුනි, මේ සිකුරාදා දිනේදී ඔබ කවුරුත් තම තමන්ගේ නිවෙස්වල සිට වාසස්ථානවල සිට මේ වැඩසටහනට සම්බන්ධ වෙමින් අදත් මේ භාවනා වැඩසටහනටයි සියලු දෙනාම සූදානම් වෙලා තිබෙන්නේ. සිකුරාදා දිනය ඔබ කවුරුත් වෙන් කරගෙන තිබෙන්නේ 7:00 සිට 9 දක්වාම අනිකුත් බාහිර වැඩ කටයුතු වලින් තුර වෙලා මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා. මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා මේ භාවනාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. ඒ වගේම ඒ කාල පරිච්ඡේදය තුළ භාවනාව වඩලා මහා කුසලයක් දිනු කරගන්න කාලයක් බවට පත් කරගන්නවා කියන මේ උතුම් වූ පරමාර්ථය ඇති කරගෙනයි මේ සෑම වැඩසටහනකටම ඔබ සහසම්බන්ධ වෙන්නේ. ඒක නිසා පින්නතුනි, මේ පින්නතුන් ජීවිතේ බොහෝ කාර්යබහුල ජීවිතයක් ගත කරන අය. උදේ පාන්දර අවදි වෙලා නැවත රාත්‍රියේ නිින්දට යනතුරු ඔබ මහා අරගලයක් සිද්ධ කරනවා. තමන්ට කියලා දෙයක් සිද්ධ කරගන්නට, එහෙම නැත්නම් මේ සසරෙන් මිදෙන්නට ඕනේ කියන චේතනාවෙන් යුක්තව කටයුතු කරන්නටයි මේ කාල පරිච්ඡේදය වෙන් කරගෙන තිබෙන්නේ. මේක තමයි පින්නතුන් මේ ස්වභාවය. මේ සත්වයා උපන්නා වූ සත්වයා අනුසෝතගාමී වැඩ පිළිලක් තමයි අනුගමනය කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ නිතර මේ සත්වයා රාග, ද්වේෂ, මෝහ කියන මේ අකුසලයන් තමයි පර වෙලා තියෙන්නේ. ඒක ස්වභාවයක්. ඒක ස්වභාවිකව මේ සත්වයා තුළ තියෙන දෙයක්. ඒ අකුසලයන් තමයි අපේ හිත බර වෙන්නේ. සෑම සත්වයකම මේ සිත බර වෙලා තියෙන්නේ මේ අකුසලයන්ට. එහෙනම් මේ අකුසලයන්ට බර වෙලා තියෙන සිත තමයි නැවත නැවත මේ සසර හදන්නේ. නැවත නැවත මේ සසර නිර්මාණය කරන්නේ මේ අකුසලයන්ට බර වෙලා තියෙන සිත. ඒකයි බුදුරජාණන් වහන්සේ එදා ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන උන්වහන්සේ දැක්කේ මේ පිළිබඳව. අනේක ජාති සංසාර සංඝා විස්සම් අනිමිසම් ගහකාරකම් ගවේසන්තු දුක්ඛා ජාති පුනප්පුන. මේ සසරේ ඇවිදගෙන ආවා. කොච්චර කාලයක් ඇවිදගෙන ආවද කියලා උන්වහන්සේට හිතා ගන්නට බැහැ. කෙලවරක් නැහැ. ඒ කාල පරිච්ඡේදය ඇතුළත නොයෙක් විදිහට මේ සසරේ සතර අපාය උපදිමින්, සමහර විට දිව්‍ය භවයන් ලැබෙමින්, ලැබුවා වූ මනුස්ස භවයන් පංච අවිඥා සමාපatti ළඟා කරගැනීමෙන් කටයුතු කළා. හැබැයි මේ දුකින් මිදෙන්නට කටයුතු කළේ නැහැ. ඒක අවබෝධ වුණේ නැහැ. ඒක නිසා තමයි මේ සසරේ දිගින් දිගටම සත්‍ය එන්නේ. ඒ කර්ම සකස් කරන කර්ම වලට අනුව උත්පත්ති සකස් වෙනවා. නැවත දුක් විඳිනවා, උපදිනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මේක තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ. එතකොට පින්නතුන් මේ සත්‍යය මේ සංසාර චක්‍රේ කැරකෙමින් තමයි කටයුතු කරන්නේ. ඒක තමයි කියන්නේ ලෞකික කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ ලෝකයික මේ ලෝකයට ඇලිලා තියෙන්නේ. ලෝකයට ඇලිලා තියෙන නිසා අපිට ලෞකික කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යඥ කියලා කියනවා. මේ ලෝකයට ඇලිලා තියෙන මොනවා වගේද? අපි ඇලිලා තියෙන රාගයෙන්. එහෙම
එහෙම නැත්නම් තෘෂ්ණාව. ඊළඟ ද්වේෂයෙන් ගැටිලා තියෙනවා. මේ දෙකම නිසා මෝහය ඇති වෙලා තියෙනවා. මුලාව. මේක නිසා තමයි පින්නතුනි අපි මේ සසරේ කැරගෙන යන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ ලෝකික නැත්නම් ලෞකිකත්වයෙන් මිදිලා මෙතනින් එහාට යන්න. ඒ කියන්නේ ලෝකෝත්තර. ඒ කියන්නේ ලෝකයෙන් ඈතර වෙන්න. ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් ඈතර වෙන්න. ඒ ලෝකෝත්තර මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ. මේ විදිහට සීල සමාධි ප්‍රඥා වර්ධනය කරගන්නට කියලා. ඉතින් ඔබ හරි වාසනාවන්තයි. අපි හැමෝම මේ ධර්ම මාර්ගයේ ඉඳගෙන කටයුතු කරන එක. ඒ වගේම අපි හැමෝටම දැන් මේ වැඩසටහන සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම බලාපොරොත්තුවක් තියෙනවා. අනේ මේ සසරේ කොහොමද මිදෙන්නේ කියන එක පිළිබඳව ඔය හැම කෙනෙක්ටම හිතේ තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. නැත්තම් මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ නැහැ නේද? ඒක නිසා මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ කොහෙන් හරි හිත වෙනස් වෙන තැනක් ඒක. ඒක නිසා තමයි බණහන්නේ. ඒක නිසා තමයි භාවනා කරන්නේ. කොහෙන් හරි තැනකින් හිත වෙනස් වෙනවා. ඒකත් තමයි මේ සියලු දෙනාම මේ තරම් පරිශ්‍රමයක්, වෑයමක්, උත්සාහයක් ගන්න මේ සසරින් මිදෙන්නට. සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ එහෙම නැත්නම් මේ සිත නිදහස් කරගත්තට පස්සේ අපිට මේ නැවත භාවනා කරන්න අවශ්‍ය නැහැ. නැවත දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඒකෝ සිත නිදහස්. සැනසීම ලැබෙනවා. ඒ සැනසීම ලැබෙන කාලෙ අපි උත්සාහ කරන්න වෙනවා. ඒක නිසා පින්නතුනි අපි නිතර මේ සසරට එනවා. මේ සසරට හේතුව අපි හොඳට දැනගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ සංසාර නම් ගේ හදන්නේ කවුද? තෘෂ්ණාව කියන වර්ගය. අපි මේ ගියක් හදනවා. ඒකෙට ඇවිල්ලා පරිච්ඡ වෙනවා. අවසානයේ ඒකෙන් යනවා. තව කෙනෙක් ගියක් හදනවා. ඒක තමයි මේ සසරේම අපි කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේක හොඳට නුවණින් අපි අවබෝධ කරගන්න ඕනේ. මේ අපි ඉන්නේ ලෞකික ලෝකයක, ඒ වගේම මේ දුක්ඛිත ලෝකයක කියන එක අපි ඉස්සල්ලාම අවබෝධ කරගන්න ඕනේ. ඒක තේරුම් ගත්තාම අපිට පුළුවන් සසරින් මිදෙන්නට වැඩ කටයුතු කරන්න. ඉතින් ඒක නිසා අපි නතුනේ අපි නිතර සිහි කරන්න ඕන කාරණාවක් තමයි නැවත අපි මරණයටපත් වෙනවා. දවසින් දවස අපි මරණය කරා ළඟා. දැන් මේ 2020 වර්ෂයේ ලැබුවා. ඒ වර්ෂයේ ලැබීමත් සමගම මාස මේ 7 වෙනි මාසයේ අවසානයේ තියෙනවා. දැන් හෙට 8 වෙනි මාසය ආරම්භ වෙනවා. ඒ කියන්නේ මාස 8ක් ගත වෙලා. ඒ කියන්නේ මොකක්ද මේකෙන් කියන්නේ? මේ අවුරුද්දේ අපි මාස 8කින් වයසට ගියා කියන්නේ. මේ මාස 8න් අපි මරණයට ලං වෙනවා. මරණයෙන් ඈත් වෙන්නේ නැහැ, මරණයට ලං වෙනවා. ඒ අතරතුර අපේ ජීවිතයේ හරිම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. කොයි මොහොතේ කොයි ආකාරයක මරණයටපත් වෙන්නේ දන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නිතර මේ ගැන හිතන්න. උදේට වැඩට යනවා, හවසට ඉන්නේ පිටේ. මරණයටපත්. ඒක තමයි අපේ ස්වභාවය. ඔබේ මගේ අපි හැමෝගෙම ස්වභාවය. මගේ ජීවිතය ගැන මට විශ්වාසයක් නැහැ. ඔබේ ජීවිතය ගැන ඔබට විශ්වාසයක් නැහැ. මම මෙහෙම බණ කියක ඉන්නකොට මෙල්ල වැටෙන්නේ නැහැ. කියන්න බෑ. ඒ තරම් අවිනිශ්චිතයි අපේ ජීවිතය. ඒක නිසා නිතර බුදුහාමුදුරුවෝ වෙන්නලා දෙනවා, දේශනා කරනවා මේ ගැන හිතන්න. අපි මරණයට ළඟා වෙනව නේද කියලා. මොකද එහෙම හිතන්න කියන මේක පින්නතුන් කුසල් සිත්. දැන් අපි ධර්මයේ පෙන්නලා දෙනවා කුසල් සිත් පිළිබඳව. ඒ කුසල් සිත් මහා ගැඹුරු කුසල් සිත් ඒවා. සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත් පළවෙනි එක. ඒවා ගැඹුරු කුසල් සිත්. මොකද හේතුව මේවා කුසල් සිත් මේවා වර්ධනය වීමෙන් තියෙන වටිනාකම මේ සසරේම වර්ධනය කරගෙන ආවේ රාග සිත්. එහෙම නැත්නම් ද්වේෂ සිත්. එහෙම නැත්නම් මෝහ සිත්. මේකේන රාගය, ද්වේෂය, මෝහය තමයි මේ සසරේම වර්ධනය කරන්නේ. දැන් උදාහරණයක් විදිහට නම් ඔබ උදේ නැගිට වෙලා ඉඳලා රාත්‍රියේ නිින්දට යනතුරු ඔබට මොනතරම් සිතිවිලි එනවද? ඒන හැම සිතිවිල්ලක්ම වල තුන තමයි. එක්ක ලෝභයක්, එහෙම නැත්නම් රාගයක්, ද්වේෂයක්, මෝහයක්. ලෝභය රාගය කියන දෙකම එකයි.
ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ සිතිවිලි වලින්මයි අපි කාලය ගත කරන්නේ. ඒ සිතිවිලි වලට හිත පුරුදු කරලා හැම චිත්තක්ෂණයක් පාසාම දුවන්නේ මේ සිත්‍රය. චිත්ත වීදි දුවන්නේ. ඒතර මේ සිත් ඇතිවීම පින්නතුනි මේ තුලින් අපි යම් කිසි විදියකට මේක නිවන්න එහෙම නැත්නම් මේ සසර මාර්ගයේ නිවන යම් කිසි සිතිවිල්ලක් ඇති කරගන්නවාද අපි හිතමු අපි මෛත්‍රී වඩනවා කියලා එහෙම නැත්නම් අපි මේ ලෝකේ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා කියලා මොකද ඒ මොහොතට මෙනෙහි කරනකොට ඒ සිත් වැළට වෙන්නේ අර කුසල් සිත්. ඒ කුසල් සිත් වේගින් ගමන් කරනවා. එතකොට අර සිතට පුදුමාකාර සිසිලසක් දැනෙනවා. ඒ සිත බලාපොරොත්තු වෙනවා ඒ කුසල් සිත්. මොකද අර ගිනි අරගෙන තියෙනකොට මේකට වතුර ටිකක් ගහලා නිම්මා වගේ. තාවකාලිකව. ඒ තරම් කුසලයක් සිද්ධ වෙනවා සුළු මොහොතක. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. ඔය බුදුහාමුදුරුවෝ අග්ගිකන්දෝපම කියන මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ එක අවස්ථාවක දේශනා කරනවා වික්ෂුන් වහන්සේලාට මේ දායකයන්ගේ ප්‍රත්‍ය වළඳනවා කියලා කියන්නේ නිකන් ඉඳගෙන දුස්සීල වෙලා ප්‍රත්‍ය වළඳනවා කියලා කියන්නේ ගිනිගුලි ගිලනවා වගේ කියලා. ඒක දීර්ඝ දේශනාවක්. මහණෙනි ඊට වැඩිය හොඳයි ගිනිගුලියක් ගන්න පිළිඳ. ඔය ආහාර අනුභව කරනකොට වැඩිය හොඳයි ගිනිගුලියක් ගන්න. ආහාර අනුභව කිරීමෙන් ගිනිගුලියක් ගිලීමෙන් සමහර විට ශරීරයේ අභ්‍යන්තරයේ පිච්චිලා මරණයටපත් වෙන්න පුළුවන්. මරණ නැත්නම් මරණාසන්න වේදනාවකටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒක එතනින් ඉවරයි. හැබැයි දුස්සීල වෙලා යම් කිසි කෙනෙක් මේ ආහාර වලදී ප්‍රත්‍ය වලදී ඔහු මේ සසරේ මොකද ගිනිගුලි ගින්න සංඛ්‍යාව කොච්චරද කියලා කියන්නේ. කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ දේශනාව පින්නතුනි ශ්‍රවණය කරව වික්ෂුන් වහන්සේලා පිරිසක් සිව් වෙනවා. සමහරව සියදි විහාර කරගත්තා. සමහරව ලේවම කරනවා. ඒ මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්දහාමුදුරුවෝගෙන් අහනවා මේ මහණෙනි ආනන්ද මේ වික්ෂුන් වහන්සේලාට ඉන්නේ මොකද මේ? බුදුහාමුදුරුවන්ට දැනුවත් කරන ස්වාමීන් වහන්සේගේ දේශනාවට වික්ෂුන් වහන්සේලා බය වෙලා. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන මහණෙනි ඒ වික්ෂුන් වහන්සේලාට මහණෙනි යම් කිසි භික්ෂුවක් එක මොහොතක් අසුරු සෙනක් මෛත්‍රී වඩනවා නම් ඒ මෛත්‍රී සිතිවිල්ල ඉතාම පරිණාමයක් කියනවා. අර සියලු ණයන දහස් වෙන්න පුළුවන් කියලා මෛත්‍රී වඩනවා. ඒකනේ වන්දනා කරනකොට සුවපත් වේවා කියලා කියන්නේ. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ ඒ සිතිවිල්ල මහා බලවත් අනිත් ඒවාට වැඩිය. ඉතින් ඒක නිසා අපි කුසල් සිත් වර්ධනය කරගන්නට කටයුතු කරනවා. ඊටත් වැඩිය මහා කුසලයක් වෙන්නතුනේ මේ අපේ ජීවිතයේ කරන යථාර්ථය දක්වනවා. දැන් අපි යථාර්ථය දකින්න එකලිමේ සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඇත්තම බැලුවොත් අපි මරණයටපත් වෙනවා. ඒක ඇත්ත. ඒක බොරුවක් නෙවෙයි. අපි කැමති වුණත් අකමැති වුණත් අපි හිතන්න අකමැති වුණත් හිතන්න කැමති වුණත් අපි මැරෙනවා. ඒක තමයි සත්‍යය. ඒක බොරුවක් නෙවෙයි. ඊළඟට අපි කැමති වුණත් අකමැති වුණත් මේ ශරීරය මොකද වෙන්නේ? ලෙඩ හැදෙනවා. ඒක අපි කැමති වුණත් වෙනවා අකමැති වුණත් වෙනවා. අපි කැමති නෑ මේ ශරීරයේ ලෙඩ හැදෙනවට. හැබැයි මොකද වෙන්නේ? මේ ශරීරයේ ලෙඩ හැදෙනවා. ඒක නවත්තන්න පුළුවන්. නවත්තන්න බෑ. ඒක ශරීරයෙන් දැන් අරගෙන ඇවිල්ලා තියෙනවනේ අපි. ඒක නවත්තන්න බෑ. හැබැයි ශරීරයේ මෙතනින් පස්සේ නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ අපි මේ දවසින් දවස වාසය කරනවා. හැබැයි අපිට මේක නවත්තන්න පුළුවන්. බෑ. අපි කැමති වුණත් වාසය කරනවා අකමැති වුණත් වාසය කරනවා. ඒක තමයි හැටි. මේක සත්‍යයක් බොරුවක් නෙවෙයි. ඊළඟ මේ ශරීරයේ පින්නතුනේ මේ මුළු ශරීරයේම අසුචි ගොඩක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අසුචි සංයුත්තේ නිච්ච. හරියට මේ අසුචි ගොඩක් වගේ. එහෙම නැත්නම් අසුචි හැලියක් වගේ මේ ශරීරය. ඉතින් අපි පෙර භාවනාවලින් අපි බැලුවා මේ ශරීරයේ ඇත්තටම වටිනා දෙයක් තියෙනවද කියලා. උඩින් හමකින් වහලා ලස්සන්ට අපි සරසලා තිබුණාට මේ හැමත යටින් තියෙන්නේ අපවිත්‍ර දේවල්. හමට උඩින් තියෙනවා මේ අපවිත්‍ර දේවල්. මොකද දොරටු 9ක් තියෙනවා ඇතුලේ එළියට දානවා. يعني ඇතුලේ තියෙන ජරාව ඇතුලේම නැත්තම් උඩින් වෙනවනේ. ඒව එළියට දෙනවා දොරටු 9කින්. දැන් අපි මොකද හැමතිස්සෙම අපි ගමනක් යනකොට ලෙන්සුවක් අතේ තියාගෙන
නිතරම මූණ පියනවා. අස් දෙක පියනවා. මූණ පියනවා. මොනවද මේ? මේ ඇස් දෙකෙන් නිතරම කපේනවා. අපි මොකද ලෙන්ස් වත් පියාගෙන පියනවා. කටින් කෙලිනවා, කට පියනවා. මේ දාඩිය දානවා. ඒවා පියනවා. ඉතින් බලන්න මේවා තවත් කෙනෙකුට පෙරෙයි කියලා අපි ලෙන්ස් වත් භාවිතාවන පිළිසිදු කරගන්නවා. මොකද එහෙනම් මේ ශරීරය අභ්‍යන්තරයේ සියල්ල අපිටයි. අපිට නිසා තමයි අපි මේක දකින්නේ. බලන්න මේ අපිට දෙයක් නේද කියලා අපි බලනවා මේක. ඉතින් ඒක නිසා මේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ශරීරය පිළිකුල් විදිහට දකින්න. පිළිකුල් විදිහට තමයි මේ ශරීරය අපි දකින්නට ඕනේ. කොහොමද පිළිකුල් විදිහට දකින්න ඕනේ? නුවණින්. නුවණින් අපි දකින්න ඕනේ පිළිකුල් විදිහට. දැන් අපි භාවනා කරගෙන යනවා මේ භාවනාව සිද්ධ කරගෙන යන්නේ සති කීපයක් පුරාවට මේ පිළිකුල් භාවනාව. ඒතකොට ටික ටික හිතට දානවා පිළිකුල. මේ පිළිකුල හිතට දානකොට අපේ හිත පුරුදු වෙනවා මේ පිළිකුලට. ඒ පිළිකුල් සංඥාව ඇති කරගත්තා කියලා කියන්නේ කන්නේ නැතුව බොන්නේ නැතුව මුලකටලා ඉන්නවා කියන එක නෙමෙයි. හොඳට වෙනදා වගේ කය සකස් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඇඳුම් පැළඳුම් නැත්ද අඳින්න පුළුවන්. වෙනදා වගේම මේ කයට හැබැයි අවබෝධයෙන් තමයි මේ පුද්ගලයා කරන්නේ. ඒ පුද්ගලයා ඒ සියල්ල කරන්නේ අවබෝධයෙන්. කය සකසනවා. හැබැයි සරස්වත් වූ සංඥාව මොකක්ද? මේ කය කුණුවර කියන සංඥාව. හොඳම උදාහරණය තමයි විසාකාව බලන්න. විසාකාව පින්නතුනේ හොඳට කය සකසගත්ත කෙනෙක්. දරුවෝ 16ක් නේ. දරුවෝ 16ක් හැදුවා. අපිට එක්කෙනෙක් හදාගන්න බැරි. මොන තරම් කරදරයක්ද? දරුවෝ 16ක් හැදුවා. සෝවාන් වෙච්ච කාන්තාව කවුරු හදේද? ඒ බුදුරජාණන් වහන්සේ දකින්න එනවා වික්ෂුන් වහන්සේලා දකින්න. ඒ තරම් පින්නතුනේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් ඒ තරම් වටිනා ආභරණ පැළඳගෙන. ඒ තරම් වටිනා ආභරණ පළඳන්නේ වෙන කිසිම කෙනෙක්. හැබැයි සෝවාන් වෙලා. මහා මේල පළඳනාව බලන්න කෝටි 16ක් පමණ වටිනා කියනවා. කෝටි 16ක් පමණ වටිනා. බලන්න මොන තරම් වටිනාද? කෝටි 100ක්. කෝටි 1000ක් නේ. කෝටි 1000ක් වටිනාකම. ඉතින් මේ තරම් වටිනා ආභරණයක් බැරිලා ගියා. ඒට ඒ පිළිබඳව ආසාවක් තිබෙන්නේ නැහැ. දැන් අපි මාලයක් එහෙම තියාගත්තොත් අපි බෑග් එකේ දාගන්නකොට ඒ කාලි මාල්ල බලනවා කියනවා. ඒ තරම් මේකට කැමැත්ත ආසාව. හැබැයි කෝටි 100ක් වටින කෝටි 1000ක් වටින මේ මහා මේල පළඳලා ඒ අර පන්සලේ තන පෙළලා ගියාම තකවලා ඔන්න බලන්න. ඒ ගැන ආසාවක් තිබෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ කය ගැන හොඳට දියුණු කරන්නට ඕනේ. වෙනදා වගේම අපි අපේ ජීවිත ගත කරන ගමන් මේ කය ගැන හොඳ අවබෝධයකින් යුක්තව ඇති කරගන්න ඕනේ. කය පිළිබඳව හොඳ අවබෝධයක්, අවධානයක් ඇති කරගෙන නුවණ දියුණු කරගන්නට ඕනේ. මේ කයේ තියෙන යථා ස්වභාවය දැක් ගන්න. මේ කයේ තියෙන ඇත්ත ස්වභාවයක් මේ බලන්නේ. බොරු දෙයක් නෙවෙයි කයේ තියෙන ඇත්ත ස්වභාවය. දැන් පින්නතුනි අපි මේ සති කීපයක් ප්‍රගුණ කරන්නේ දස අසුභය. අසුභ සංඥා තමයි ප්‍රගුණ කරන්නේ. ඒ කියන්නේ ඇයි අපි මේ අසුභ සංඥා ප්‍රගුණ කරන්නේ? මේ කයට තියෙන ආසාව. එහෙම නැත්නම් රාගය. විශේෂයෙන්ම කාම රාගය නැති කරගන්න තමයි අපි මේ අසුභ සංඥාව ප්‍රගුණ කරන්නේ. අසුභ සංඥාව ප්‍රගුණ කරන කෙනෙකුට මේ කාම රාගය ටික ටික යටපත් වෙනවා. ඔබ මේ කය ගැන යථාර්ථය දකින්න රාගය නැති වෙනවා. රාගය යටපත් වෙනවා. ඒක නිසා පින්නතුනි අපි පෙර සතිවල අපි සිද්ධ කළේ සවිඥාන අසුභය නැත්නම් දෙතිස් ගුණක කොටාසයන් පිළිබඳවයි අපි දැක්කේ අපේ කය ගැනම. හැබැයි දැන් අපි සිද්ධ කරන්නේ දස අසුභය. මේ දස අසුභයේ අපි බලන්නේ තවත් මෘත ශරීරයක් දිහා. මේ මෘත ශරීරයක් දිහා අපි බලාගෙන භාවනා කරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. අපිට බලන්න බැරි හින්දා මරණයට පස්සේ. දැන් ඔය ඇත්තන්ට මරණයට පස්සේ ඔය ඇත්තන්ගේ ශරීරයට වෙන්නේ මොකක්ද කියලා දකින්න බෑනේ. මම මරණයට පස්සේ මගේ ශරීරය දිහා මට බලන්න බෑ. ඒක නිසා ජීවත් වෙලා ඉන්නකොට තව කෙනෙක්ගේ ශරීරය දිහා බලලා ඒක තමන්ගේ ශරීරයට සමාන කරගෙන බලනවා. මේ මගේ ශරීරයට මේ ටික වෙන්නේ කියලා. එතකොට
තමන්ට පේන යථාර්ථය. මේ ශරීරයට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඉතින් අපි පෙර සතිවල සඳහන් කළා උද්දුමාත කියලා අපි භාවනා කළා. මේ උද්දුමාත කියලා කියන මරණයට පත් වෙලා දවසක් ගත වුණාට පස්සේ මේ ශරීරය ඉදි වෙනවා. ඒ කියන්නේ මృత ශරීරය ඉදි වෙනවා දවසක් ගත වුණාට පස්සේ. ඔබට පුළුවන් බලා ගන්න පුළුවන් මොන කෙනෙකුට Google ගියාම සර්ච් කරලා බලපුවා www.dasasubha සංඥාව නැත්නම් දසඅසුබ භාවනා කියලා සඳහන් කළාම ඔබට මේ පින්තූරත් එක්කලා සමාන බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔබ ඒවා බලලා සූදානම් වෙන්න. ඒකට චිත්‍රයක් බවා ගන්න පුළුවන් මේ මගේ ශරීරය වගේ තමයි නේද කියලා. ඉතින් ඒක නිසා අපි මරණයටපත්ලා දවසක් ගත වුණාම උද්දුමාතක. ඒ ඉදිමුණු ශරීරය දිහා බලාගෙන අපි භාවනා කරනවා. දැන් අපිට හරි වාසී මේ ඉන්ටර්නෙට් එකේ බලා ගන්න තියෙන එක. මේක ඉස්සර පින්නතුනි මේ තාක්ෂණي නැති කාලේ මේක සිද්ධ කරන්නේ අමුසෝනට යනවා. ඊටාම ගෙනත් දාපු මිනිහ දිහා බලන කම භාවනා කරනවා. ඉතින් ඒක නිසා අපිට හරි පහසුවක් මේ තාක්ෂණය කියන එක අතකින්. ඒ නිසා ඔබට මේ තාක්ෂණය තුලින් මේවා බලා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ අසුබ සංඥාව වර්ධනය කරගන්න. ඊළඟට මරණයටපත් වෙලා දවස් දෙකක් ගත වුණාම නිල් පාට වෙනවා. ඒකට කියනවා විනීලක කස කියලා. ඒක විනීලක කසිනේ භාවනාව. ඒකත් අපි සිද්ධ කරලා. ඊළඟ අපි අද සිද්ධ කරන්නේ විපුබ්බක කියන කසිනේ. දැන් මේ දෙන්නේ කසින භාවනාව. කසිනියක් තමයි මේ පිළිතුරු දෙන්නේ කසින භාවනා කරන මේ භාවනා කරන ගණනාවක් අපි ජනවාරි මාසයේ ඉඳලා සිද්ධ කරගෙන ආවා. මේ හැම භාවනාවක්ම සිද්ධ කරන්නේ ඔබ හිතන්න එපා මේ හැම එකම කරන්න ඕන කියලා. Tamanට ඕන හැම එකම කරන්න පුළුවන්. හැබැයි ඔබට ගැළපෙන භාවනාවක් තෝරගන්න. මොකද ඔබ මේ වැඩසටහන සම්බන්ධව ඔබේ කොහෙන් හරි ඔබේ හිත වෙනස් වෙයි. ඒතන අල්ලගන්න. එතන අල්ලගෙන භාවනා කරන්න. කෙනෙකුට සමහරවිට මෛත්‍රී භාවනාව දියුණු කරගන්න පුළුවන් කෙනෙක් ඒක නම් මෛත්‍රී භාවනාව කරගෙන යනවා. තව කෙනෙකුට බුද්ධානුස්සතිය, තව කෙනෙකුට පිළිකුල් භාවනාව හරියනවා. තව කෙනෙකුට ඒක හරියන්නේ නැහැ මට ආනාපාන සතිය කියනවා. එතකොට ඒ කරගෙන යනකොට තමන්ගේ හිත තමන් දැනගන්නවා. ඔය මේ පින්නතුන්ගේ හිත මන් දන්නේ නැහැ. මේ පින්නතුන්ගේ හිත දන්නේ මේ පින්නතුන්. මගේ හිත දැනන්නේ මම. ඒ නිසා ඔය ඇත්තන්ගේ හිත ඔය බලන්න. මම මොන භාවනාවකට මගේ හිත සමාධිගත වෙන්නේ? වේගින් මගේ හිත එක්තැන් වෙන්නේ මොන භාවනාවකට? අන්න ඒ තුල ප්‍රගුණ කරන්න. ඒක නිසා තමයි භාවනාව එක එක පිළිවෙලට ටිකෙන් ටික ගැඹුරට යන්න මේ පින්නතුන් කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා මේ විපුබ්බක කියන කසිනේ විපුබ්බක කියන මේ කසිනේ බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. මේ විපුබ්බක කියන්නේ පින්නතුනි මරණයට පත්වලා දවස් 3ක් ගත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මృత ශරීරයෙන් තැන් වලින් ඕජාව ගන්නවා. පිපිරලා තැන් වලින් ඕජස් ගන්නවා. මනසින් මේ අපේ ශරීරයේ මේ මృత ශරීරය දිහා බලන මේ මගේ ශරීරය වගේ නේද කියලා සමාන කරගන්නවා. මටත් ඔය ටික තමයි වෙන්නේ කියලා. මරණයට පස්සේ බලන්න වෙන්නේ විඥානයක් නේ. ඒක නිසා අපි මృత ශරීරය දිහා බලලා ඒක තමයි සමාන කරගන්නවා. ඉතින් ඒක නිසා මේ කියන මේ විපුබ්බක කියන කසිනිය පෙන්නලා දෙන්නේ ගන්ධ රාගය. ඒ කියන්නේ අපිට තියෙනවනේ ගන්ධ රාගය මේ සුවඳ පිළිබඳව රාගයක් තියෙනවනේ. ඒ රාගය නැති කරන්න තමයි මේ භාවනාව අපිට සිද්ධ කරන්න කියලා තියෙන්නේ. ඒතර ගන්ධ රාගය නැති කර ගැනීමේ භාවනා ක්‍රමයක් තමයි මේ කියන විපුබ්බක කියන භාවනා ක්‍රමය. එතකොට අපි ඉදිරියේ මේ මృత ශරීරයක් තියෙනවා. ඒ මృత ශරීරය මරණයට පත් වෙලා දවස් 3ක් පමණ ගත වෙලා ඉදිමිලා නිල් වෙලා දැන් තැන් වලින් ඕජස් කරනවා. කන් දෙකෙන් ඕජස් කරනවා. නාස්පුඩු දෙකෙන් ඕජස් කරනවා. කටිනුත් ඕජස් කරනවා. ශරීරයේ ඉදිමිලා තැන් වලින් පුපුරලා ඒ තැන් වලින් ඕජස් කරනවා. ඒ කියන්නේ මේ සරව ගලනවා. මේ විදිහට ඔබ පින්තූර බලලත් ඔබට ඒ සංඥාවක් ගන්න පුළුවන්. නැත්නම් හිතින් මවාගෙන සංඥාවක් ගන්නට පුළුවන්. මේ පින්තූරයක් බලන්න පුළුවන් නම් තවත් ඔබට ඉතාමත් හොඳයි. ඒකයි මම සඳහන් කළේ ඉදිරියේ තියෙන දේවල් ඔබ ඒව බලලා ප්‍රගුණ කරලා එන්න කියලා. ඒක ඔබට පහසුවක් තියෙනවා භාවනා කරනකොට ඒ තුළට හිත යොමු කරගන්න. ඉතින් ඒක නිසා පින්නතුනේ මේ භාවනාව සිද්ධ කළාම දැන්
ටික අපි භාවනා කරගෙන යනකොට අපි පටන් ගන්නට වැඩිය දැන් හිත ටික සම්පර වේගන එනවා. ඒ කියන්නේ ආරම්භයේ අපි කරපු දැන් බුද්ධානුස්සතිය සිද්ධ කරනකොට සමහරවිට හිත එහා මෙහා යනවා. ඊට පස්සේ තව ටිකක් මේ ඉස්සරහට එනකොට දැන් හිත ටික සම්බර වෙගෙන යනවා. ඒතකොට එකම අරමුණක තියාගන්න පුළුවන් දෙයක්. තව ඉස්සරහට මම කියලා දෙන්නම් හිත එක අරමුණක පිහිටන භාවනාව. තව ටික කාලෙකින්. එතකොට පින්නතුනි ඔබට තේරෙයි මේ හිත තමන්ගේ හිත දැන් දුවන්නේ නැහැ. මේ අරමුණේම ඉන්නේ කියලා. ආන් ඒකට කියනවා සමාධිය කියලා. ඒ සමාධිය තමයි දිනු කරගන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි මෙන්න මේ කියන විපුබ්බක කියන භාවනාව අපි සිද්ධ කරනවාද මේ විපුබ්බක කියන භාවනාව මේ විපුබ්බක කියන කසිනේ මේ කසින භාවනාව තුළ හිත පිහිටව ගන්නට ඕනේ. ඔබ හොඳට හිතේ තියාගන්න ඔබට පින්තූරයක් බලා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් හිතින් මවා ගන්න තමන්ගේ ශරීරය උත් තමන්ගේ හිතින් මවා ගන්න. මරණයටපත් වෙලා තමන්ගේ ශරීරයේ තියෙනවා මේ ශරීරය ඉදිමිලා නිල් පාට වෙලා නාස්පුඩු දෙකෙන් කන් දෙකෙන් ඊළඟට මුඛයෙන් ඊළඟට ශරීරයේ තැන් වල පැල්ලයි තැන් වලින් සරව කියලා කියන මස් කුණු වෙලා තැන් වලින් සරව කරන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන සංඥාව ඇති කරගන්න. මොකද මේ අපේ ශරීරයට සිද්ධ වෙන දෙයක් මේක. පෙට්ටිය නිදාන පෙට්ටිය ඇතුලේ සිද්ධ වෙන දෙයක් අපි බලන්න හම්බෙන්නේ නැහැ. දැන් ඉස්සර ඔබ බලා ගන්න පුළුවන් අමුසොමුට දාපුවම හැබැයි දැන් බලන්න බෑ පෙට්ටියට දානවා සමහරවිට ඒක පුරුෂයන් දානවා. නමුත් මේ තමන්ගේ ශරීරයට සිද්ධ වෙන දෙයක් නෑමකට පස්සේ. ඉතින් ඒක නිසා හොඳට හිත එක්තෙන් කරගෙන මේ භාවනාව සිද්ධ කරන්න මේ භාවනාව සිද්ධ කරනකොට පින්නතුනි මම සිහිපත් කරනවා වර්ණ වශයෙන් බලන්න කියලා. ඒතකොට වර්ණ වශයෙන් බලන්න ඊළඟට සටහන් වශයෙන් බලන්න ඊළඟට වයසන්ව බලන්න ඊළඟට අතපය ආදී පිහිටලා තිබෙන ආකාරය අනුව බලන්න ඊළඟට ඒ අංගයන් සීමා වෙලා තියෙන විදිහට බලන්න මේ විදිහට බලන්න විවිධ ක්‍රම වලට බලන්න මේ ශරීරය විවිධ ක්‍රම වලට බලලා පිළිකුල ඇති කරගන්න. ඒ පිළිකුල ඇති කරගෙන හැම මොහොතකම අපි හිතන්න ඕනේ ඒ පිළිකුල ඇති කරගන්න හැම මොහොතකම මේ ශරීරය වගේ තමයි සමාන කරගන්න. මොකද මරණයට පස්සේ අපිට බලන්න බැරි නිසා තමයි මේක බලන්න තහ වෙනවා. ඒක නිසා හොඳට මේ මල සිරුර දිහා බලාගෙන ඒ මල සිරුරේ තියෙන පිළිකුල් ස්වභාවය අපිට ආදේශ කරගන්න සමාන කරගන්න. මටත් මේ ටික තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා අපි හොඳයි පින්නතුනි භාවනා කරන්න සූදානම් වෙන්න සියලු දෙනාම භාවනා ඉරියව්වට ගිහිල්ලා සූදානම් වෙන්න. හොඳයි කය පහසු විදියට ඔබේ කය තියාගන්න. ඔබ ආසනයක ඉන්නවා නම් කය පහසුවෙන් තියාගන්න පුළුවන්. කය ඍජුව තියාගන්න ආසනයක ඉන්නවා. එහෙම නැත්නම් බිම් වාඩි වෙලා ඉන්නවා නම් ඔබ පහසු ඉරියව්වකට ඇවිල්ලා ඒ කුණ්ඩ කෙලින් තබාගෙන හිසත් කෙලින් තබාගෙන භාවනා ඉරියව්වකට ඇවිල්ලා සූදානම් වෙන්න. හොඳයි එහෙනම් මූලික පූර්ව කෘත්‍ය සිද්ධ කරන්න. විනාඩි කිහිපයක් දෙන්න පූර්ව කෘත්‍ය සිද්ධ කරන්න.
ඔබ ඉදිරියේ රූපයක් තියෙනවා නම් ඔබට බලා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබේ හිතින් මවා ගන්නට පුළුවන් ශරීරය. මුද ශරීරයක් හෝ තමන්ගේ මුද ශරීරය මවාගත්තත් කමක් නැහැ. ශරීරයෙන් මම කිව්ව විදිහට ඕජස් වැగిරෙන එහෙම නැත්නම් සැරව වැగిරෙන ශරීරයක් හොඳට හිතේ තියාගන්න. හිතේ තියාගෙන හිතේ මවාගෙන භාවනා කරන්න. මේ මොලසිරුවේ ඉදිමිලා නිල් පාටට හැරිලා තැන් තැන් වලින් පිපිරිලා සැරව ගලන කන් දෙකින් නාස් පුඩු දෙකින් මුඛයෙන් ඒ වගේම ශරීරයේ ඉදිමු බැලුණු යම් තැන් වලින් මේ මස්කුන් වෙලා සැරව ගලනවා. මේ මොලසිරුවේ අතිශය පිළිකුල් දෙයක්. මට මේ ටික තමයි මිය ගියාට පස්සේ සිද්ධ වෙන්නේ. පිළිකුල් ශරීරයක් තමයි මම දරාගෙන ඉන්නේ. මේ ශරීරය මේ මොලසිරුව වගේ මේ විදිහටම ඕජස් ගලන්නට ගන්නවා. ඒ වගේම සැරව ගලන්නට ගන්නවා. එහෙනම් මේ මොලසිරුව අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මගේ ඉදිරියේ තිබෙන මේ මොලසිරුවට වගේම මගේ ශරීරයට සිද්ධ වෙනවා. මම දවසක මිය ගිහිල්ලා මේ වගේම නිල් වෙලා ඉදිමිලා මගේ මොලසිරුව තැන් තැන් වලින් සැරව ගලන්නට ගන්නවා. මස්කුන් වෙලා තැන් තැන් වලින් පිපිරිලා සැරව ගලන්නට ගන්නවා. එහෙනම් මේ මොලසිරුව වගේම මගේ ශරීරය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. හොඳට මොලසිරුව දිහා බලන්න. තැන් තැන් වලින් සැරව ගලන ඉදින් විකෘති මොලසිරුව. වර්ණ වශයෙන් දකින්නේ මේ මොලසිරුවේ අව පැහැයක් තියෙන්නේ නිල් පාට වෙලා මේ සැරව ගලනවා තැන් තැන් වලින්. ඒ සැරව දුර්වර්ණ ඒ මොලසිරුවෙන් දුගඳ තමන බොහෝ දුගඳ අතිශය පිළිකුල් අසාරයි,
මේ විදිහටම මරණයටපත් වෙලා මගේ සිරුරත් තැන් තැන් වලින් පිපිරිලා සැරව ගලන්න ගන්නවා. මේ මල සිරුරට උන දේම නේද මගේ ශරීරයට සිද්ධ වෙන්නේ. එහෙනම් මේ අපවිත්‍ර දුර්ගන්ධ ශරීරයක් මම මේ දරාගෙන ඉන්නේ. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සටහන් විදියට බලන්න. මේ මල සිරුර මගේ ඉදිරියේ තිබෙන ඕජස් ගලන සැරව ගලන මේ මල සිරුර, මේ මල සිරුරේ හිස, මේ මල සිරුරේ වම් අත, මේ මල සිරුරේ දකුණු අත, මේ මල සිරුරේ වම් පාදය, මේ මල සිරුරේ දකුණු පාදය, මේ මල සිරුරේ වම් ඇඟිලි, මේ මල සිරුරේ කකුලේ දකුණු කකුලේ ඇඟිලි. මේ විදිහට හොඳට සටහන් වශයෙන් දකින්න. මේ මල සිරුරේ ඇස් දෙක, ඒ ඇස් වලින් සැරව ගලනවා. මේ මල සිරුරේ නාස් වලින් සැරව ගලනවා. මේ මල සිරුරේ කන් දෙක, මේ කන් දෙකෙන් සැරව ගලනවා. මේ මල සිරුරේ මුඛය, මේ මුඛයත් විවෘත වෙලා ඉදිමිලා මේ මුඛයෙන් සැරව ගලනවා. මේ මල සිරුරේ ශරීරයේ තැන් තැන් වල ඉදිමිලා පිපිරිලා සැරව ගලනවා. එහෙනම් මේ මල සිරුර පිළිකුල් දෙයක්, අතිශය පිළිකුල් දෙයක්, අසාර දෙයක්, අසුභ දෙයක්. ඒක නිසා මේ මල සිරුර අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ මගේ ඉදිරියේ තියෙන මල සිරුරට සිදු වුණ දේමයි මගේ ශරීරයට සිද්ධ වෙන්නේ. මගේ ශරීරයේ ප්‍රාණය නිරුද්ධ වුණාම දවස් දෙකක් තුනක් යනකොට මගේ මේ මල සිරුරත් ඉදිමෙනවා, ඉදිමිලා නිල් වෙනවා. නිල් වුණ මල සිරුරෙන් ඕජස් ගලන්නට ගන්නවා. මගේ මල සිරුරෙන් ඇස් වලින්, කන් වලින්, නාසයෙන්, මුඛයෙන්, ඒ වගේම ශරීරයේ තැන් තැන් වල පැලිලා මේ ඕජස් ගලන්නට ගන්නවා. මේ මල සිරුරට වුණ දේ මගේ ශරීරයට සිද්ධ වෙන්නේ. මේ ශරීරය අසාරයි, අසුභයි,
अनित्याय दुःखाय अनात्म
अतिशय दुर्गंध दिया असाराई असुबाई पिलिकुलाई दुर्वर्णाई दुर्गंधाई अनित्याई दुःखाई अनात्माई මේ මනසිරුවට සිදුවන දේමයි මගේ ශරීරයට සිදුවෙන්නේ. නමුත් මේ ශරීරය දාලා ගියාම විඥානය පහවනවා. ශරීරයේ උණුසුම නැති වුණාම මේ මල කඳ වගේම මගේ ශරීරයට සිද්ධ වෙනවා. මේ වගේම මගේ ශරීරයක් ඉදිමෙලා ඕජස් ගලන්නට ගන්නවා. සැරව ගලන්නට ගන්නවා. එහෙනම් මගේ මේ ශරීරය අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි මේ ශරීරයේ කිසිම සාරවත් ගතියක් නැහැ. ඒක නිසා මේ ශරීරය අසාරයි අසාරයි අසාරයි. මේ ශරීරය अतिशय पिलिकुल कटयुक्त अतिशय पिलिकुल දෙයක් මේ ශරීරය. මගේ ඉදිරියේ තියෙන මේ මල සිරුරට වගේම මගේ ශරීරයත් මේ වගේම අසුබ තත්වයට පත් වෙනවා. එහෙනම් මගේ ශරීරය අසුභයි අසුභයි අසුභයි. මේ ඉදිරියේ තියෙන මල සිරුර අතිශය පිළිකුල් දුගඳ හමනවා. දුර්ගන්ධයක්මයි හමන්නේ. අතිශයම පිළිකුල් අතිශය පිළිකුල් දෙයක් මේ මල සිරුරේ වගේම මගේ ශරීරයේ තැන් තැන් වලින් සැරව ගලන්නට ගන්නවා මිය ගියාට පස්සේ. එහෙනම් මගේ ශරීරය පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි. මේ මල සිරුර දුර්වර්ණයි. දුර්වර්ණ වෙලා තිබෙන්නේ. නිල් පාට වෙලා මේ මුළු මල සිරුරම දුර්වර්ණයකට හැරිලා මේ ශරීරය තුළින් ගලන මේ සැරවත් දුර්වර්ණයක්මයි මගේ ශරීරයටත් මේ ටික නේද සිද්ධ වෙන්නේ. එහෙනම් මගේ ශරීරය දුර්වර්ණයි දුර්වර්ණයි දුර්වර්ණයි. මේ මල සිරුර වගේම මගේ ශරීරයක් මේ සිද්ධ වෙනවා මේ විදියට. මේ මල සිරුරෙන් දුර්ගන්ධයක් හමනවා. මේ මල සිරුර ටික ටික කුණු වේගෙන යනවා. ඒන් දුර්ගන්ධයක් හමනවා. මගේ ශරීරයත් මේ මල සිරුර වගේම නරක වෙනවා. මේ මල සිරුර වගේම කුණු වෙනවා. මේ මල සිරුර වගේම අපවිත්‍ර ගලන්නට ගන්නවා. එහෙනම් මගේ ශරීරය දුර්ගන්ධයි 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 අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි.
කිසි සමාධියකට පත් වෙලා හිටියනම් සමාධිය බැසයත්වා සමාධිය බැසයත්වා සමාධිය බැසයත්වා සමාධිය බැසයත්වා සමාධිය බැසයත්වා හිත සැහැල්ලු කරගෙන ටික වෙලාවක් දැන් හිත භාවනාවෙන් මුදවගෙන හිත සැහැල්ලු කරගන්න. කිසි දෙයක් හිතන්න එපා. හොඳින් හුස්මක් අරගෙන කය සැහැල්ලු කරගන්න. හිත සැහැල්ලු කරගන්න. හිමීට ලෑස්ති කරගන්න. Sadhu, sadhu, sadhu. Hondai pinnatuni. Api මේ පිළිකුල් භාවනාව සිද්ධ කළේ. ඉතින් ඒක නිසා ඔබ නිතර මෙනෙහි කරන්න ඔබට විවේක තියෙන වෙලාවවල මේ පිළිකුල පිළිබඳව මේ විදිහටම මගේ ශරීරයට සිද්ධ වෙන්නේ කියන එක නිතර හිතන්න. දවසකට විනාඩියක් ඇති, දෙකක් ඇති, තුනක් ඇති. ඒ වගේ ටික ටික අපිට අපේ හිතට පුරු කරන්න මේ ශරීරයේ ස්වභාවය. මේක පින්නතුනේ හිතත් එක්කලා තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි මේ භව ගානක ඉඳලා මේ සංසාරේ දාලා තියෙන්නේ මේක සුභයි කියලා. දැන් මේක අපි දාන්න හදන්නේ මේක සුභ නෑ පිළිකුලක් කියලා. මේක යථා ස්වභාවය ඒකයි. ඒත් මේ යථා ස්වභාවය නෙමෙයි අපිට පෙන්වන්නේ මේකේ මායාවක් අපිට පෙන්වන්නේ. මේ ශරීරය නිතරම අපිට පෙන්වන්නේ මේක සුභයි කියලා. ඒකනේ හැමතිස්සෙම සුභ සංඥා අපිට එන්නේ. ඒක නිසා මේ සුභ සංඥා යට කරගෙන අපි කුසලයේ මතු කරගන්න ඕනේ. කුසලයේ තමයි මේ යථා ස්වභාවය. ඒක තමයි මේ සත්‍යය. දැන් අපි දන්නවනේ මේ මලසිකට වගේ මටත් වෙනවා. මගේ ශරීරය ලෙඩ වෙනවා. මාත් වයසට යනවා. මාත් මැරෙනවා. මේක බොරුවක් නෙවෙයි සත්‍යය. මේ සත්‍ය තමයි පාද ගන්න. මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්න පින්නතුනි ඒකයි. මේ සත්‍ය කියලා දෙන්නේ. මේ සත්‍ය වෙහිලායි තියෙන්නේ. දැන් සමහර කාලවල බුදුරු නෑ නම සමහර කාලවල පංචවිඥාන අර්ථ සමාපatti ලබාගත්ත තාපසෝ හිටියා. හැබැයි ඒ අයට මේ පංචවිඥාන අර්ථ සමාපatti ළඟා කරගත්තා ඒ අයට මේ යථාර්ථය ඉලි කරගන්න බැරි වුණා. බුදු කෙනෙක් පමණයි මේක ඉලි කරලා දෙන්නේ. මොකද මේක ඒ තරම් වෙහිලා තියෙනවා ආත්ම සංඥාවෙන්. මේක සම්පූර්ණයෙන්ම වෙහිලා තියෙනවා. මේ වෙහිලා තියෙන දේ තමයි එලිපෙහෙලි කරලා බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. බාහිර බුදු කෙනෙක් පහළ වීම කොච්චර වටිනවද? කල්ප ගානකට බුදු පහළ වෙන්නේ නැහැ. මේ පහළ වුණ අවස්ථාව තමයි මේ වගේ වටිනා අවස්ථාව. මේ අවස්ථාවේ තමයි සත්‍ය හරි වාසනාවක්. මේ බුදු කෙනෙක් දැකීමත් වාසනාවක්. බුදු කෙනෙක් දේශනා කළ ධර්මයක් අහන එකත් වාසනාවක්. ඊටත් වඩා වාසනාවක්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය වෙනෙහි කරන එක. ඉතින් ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ. අද අපි මේ සිද්ධ කළේ එසේ විසි භාවනාවක් නෙවෙයි. මේ සුළු කාලයක් විනාඩි 5ක් භාවනා කරන්නට ඇති 10ක් භාවනා කරන්නට ඇති 15ක් භාවනා කරන්නට ඇති මේ වගේ කාල පරිච්ඡේදයක් ඔබේ හිත තියාගන්න ඇති. අතර ඔබේ හිත දුවන්නත් ඇති. හැබැයි අනිත් භාවනා වගේ නෙමෙයි මේ භාවනාවෙන් මේ දුවන එක සෑහෙන අඩුයි. ඔබේ හිත සැම්පත් වෙනවා. එහෙම භාවනා තමයි ටික ටික ඉස්සරහට යනකොට කියලා දෙන්නේ. ටික ඔබේ හිත දුවන්නේ නැහැ. මොකද මේ කයට හිත එක්තැන් වෙනවා. ඒ හිත එක්තැන් වෙනකොට මේ ඔබට තේරෙනවා ඇති නිකන් නල්ල බදා ගන්න වගේ ස්වරූපයක් වෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි මෙන්න මේ කියන භාවනාව නිතර සිහි කරන්න, නිතර ප්‍රගුණ කරන්න. ඒ ප්‍රගුණ කරමින් අපිට පුළුවන්කම තිබෙනවා මේ කය යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න. හොඳයි එහෙනම් අද මේ භාවනාව වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම
උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් වූ භාවනාව හේතු වාසනා වේවා